විශාල ෆාම් එකක්. කොච්චර කාලයක් විතර වෙනවද? ඒකට මුලපිරුවේ කොහොමද? මමත් හස්බන්ඩ්නුත් දෙන්නම වැඩට ගියා. ඊට පස්සේ පුතාලාගේ අධ්‍යාපනයේ ගොඩක් දුරට මග ඇරුණා. මං රැකියාවෙන් අස් වුණා. මමත් හස්බන්ඩ්නුත් කතා කරලා. කොහොම ආදායමක් ලැබෙනවද? මේ වෙනකොට ලක්ෂ 2ක් විතර ආදායමක් අරන් තියෙනවා මේ මත්ස්‍යයෙන්. විදේශීය වෙළඳපොළට නිකුත් කරන්න, ඒ වගේම දේශීය වෙළඳපොළටත් ඉදිරිපත් කරනවා. පණිවිඩයක් දෙන්න ඇති ඔබතුමියට. මොකක්ද? රට ගිහින් සල්ලි හොයාගෙන ආවත් අපේ පවුල ප්‍රශ්නත් දරුවන්ගේ අධ්‍යාපනයත් දෙකම කඩා කප්පල් වෙනවා. අයිබෝවන්. අදත් අපි වක්‍ර TV වක්‍ර ලයිෆ් වැඩසටහන සමගින් සූදානම් වෙන්නේ ජීවිතය ජයගත් කෙනෙක් සමග කතා බහ කරන්නට. විශේෂයෙන්ම මේ මාළු ඇති කරලා එහෙම නැත්නම් විසිතුරු මාළුන්ට ප්‍රිය කරලා ඒ ඔස්සේ තමන්ගේ ස්වයං රැකියාව බවට පත් කරගෙන අද ජීවිතය ජයගත් කෙනෙක් සමග කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ දෙල්ගොඩ පැත්තට. අපි කතා කරලා බලමු කවුද මේ වැඩ කටයුතු කරන්නේ, මොනවද තියෙන්නේ, මොනවද ඇති කරන මාළු වර්ග, එතකොට ඒවා කොහොමද සිද්ධ වෙන්නේ, මේ කියන කරුණු කාරණා A to Z ඔබට දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් එන්න අපි යන් ගිහිල්ලා බලමු අද දවසේදී අපේ කතානායකයා වෙන්නේ කවුද කියලා. හොඳයි, දැන් අපි ආවේ අර මුලදී මම සඳහන් කරපු ස්ථානයට. ඔබට පේනවා ඇති ඔබ ආදරය කරන, ඔබ ගොඩක් ආස කරන මාළු වර්ගයක් මේ ස්ථානයේ මේ වෙනකොට ඇති කරනවා. ඔබට මෙලදී ගන්න පුළුවන්. එතකොට මේ කවුද, කොහෙද මේ කාරණාව සිද්ධ වෙන්නේ කියන විස්තර අපි දැන් කතා කරන්නටයි සූදානම් වෙන්නේ. නිර්මලා පෙරේරා මහත්මිය තමයි අපිත් එක්ක එකතු වෙන්නේ අද දවසේදී. එතුමියගේ තමයි මේ ෆිෂ් ෆාම් එක. මේක නම් කරලා තියෙන්නේ VN ෆිෂ් ෆාම් කියලා. තියෙන්නේ කොහෙද? එතකොට කොහොමද මේ වැඩ කටයුතු ආරම්භ වුනේ කියන විස්තර දැනගනිමු. කියන්නකෝ බලන්න අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා? මේ දරණගමට ඇවිල්ලා තියෙන්නේ. බියගම ආසනයට අයත් වන්නේ. මෙහෙට එනවනම් කොහොමද එන්න ඕන? මෙහෙට එනවනම් දෙල්ගොඩට ඇවිල්ලා තමයි එන්න ඕනේ. දෙල්ගොඩට හරි බියගමට හරි ඇවිල්ලා. ඔව්, දැන් ඔබ කිරිබත්ගොඩ පැත්තෙන් එනවනම් ඔන්න මාකොළ හරහා දෙල්ගොඩට ඇවිල්ලා එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට බැලුම් මහර හන්දියෙන් නවනුවර පාරේ ඇවිල්ලා කෙලින්ම දෙල්ගොඩ හන්දිය පහු කරලා ඔබට එන්න හැකියාව තියෙනවා මේ ස්ථානයට. ඉතින් මෙහි ඇති කරන මාළු වර්ග එහෙම නැත්නම් නිෂ්පාදනය කරන මාළු වර්ග මොකක්ද? ඒ වගේ විශේෂත්වය මොකක්ද? අන්න ඒ වගේ චුට්ටක් අපි කතා කරමු. මං හදන්නේ ඩිස්කස් මසුන්. ගොල්ලොන්ගේ තියෙන විශේෂත්වය කියන්නේ මේගොල්ලොන්ට ඒ කියන්නේ හරි සෙන්සිටිව් මාළුවෙක් මේ මාළුවා. ඒ වගේම මේගොල්ලොන් ගොඩක් ඒගොල්ලොන්ගේ පැටවුන්ට ආදරය දක්වන මත්ස්‍ය වර්ගයක් මේ මත්ස්‍ය වර්ගය. ගොඩක් ආසයි මම මේගොල්ලොන්ට. හොඳයි, මං මුලින්ම ඔබතුමියගෙන් මේ ඇති කරන මාළු වර්ගය ඩිස්කස් එහෙම නැත්නම් අපි බොහොම විසිතුරු මාළු වර්ගයක් හැටියට ආදරය කරන, කවුරුත් ආස කරන මාළු වර්ගයක් හැටියට තමයි දන්නේ. ඉතින් ටිකක් අපහසුයි ඇති කරන්න, ඒ වගේම මිල අධිකයි, ඒ වගේ ගොඩක් විශේෂතා තියෙනවා මේ මාළුවගේ. යන්නේ ඒ නිසාමයි මම මේ මුලින්ම මේ මාළු ගැන ඇහුවේ. එතකොට දැන් අහන්න යන්නේ ඔබතුමිය ගැන. ඔබතුමිය මේක ආරම්භ කරේ කොහොමද? මේ ෆාම් එකක් දැන් විශාල ෆාම් එකක්. කොච්චර කාලයක් විතර වෙනවද? ඒකට මුලපිරුවේ කොහොමද? මෙන්න මේ කාරණා ටිකක් අපිට කියන්නකෝ. දැන් මම අවුරුදු 2ක් විතර වෙනවා මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා. ඒකට එන්න ප්‍රධානම හේතුව උනේ මට ඉන්නේ පුතාලම 3 දෙනෙක්. මමත් හස්බන්ඩ්නුත් දෙන්නම වැඩට ගියා. ඊට පස්සේ පුතාලාගේ අධ්‍යාපනයේ ගොඩක් දුරට මග ඇරුණා. ඒ නිසා මං රැකියාවෙන් අස් වුණා. මමත් හස්බන්ඩ්නුත් කතා කරලා ඊට පස්සේ මම ඇත්තටම ගෙදර සිටියත් මට ස්වයං රැකියාවක් කරන්න අවශ්‍යයි කියන දේ මං හස්බන්ඩ්ට යෝජනා කරලා තිබ්බා. ඊට පස්සේ හස්බන්ඩ්ගේ යාළුවෙක් කිව්වා මෙහෙම ඩිස්කස් මසුන් හදමු කියලා. ඊට පස්සේ අපිව එයා යාළුවගෙත් යාළුවෙක් ළඟට අපිව යොමු කළා, ප්‍රදීප් මල්ලි ළඟට. ඊට පස්සේ එතනින් තමයි ගොඩක් ආසාව ඇති වුණේ. මම ඉස්සෙල්ලාම සෙන්ටිමීටර් 4 වගේ ගෙනල්ලා තමයි මම ඉස්සෙල්ලාම මේ ඩිස්කස් මත්ස්‍යන් පිළිබඳව අධ්‍යයනය කළා. ඒ සතුන් මොකද චුට්ටක් හදන්න අමාරු මේ මත්ස්‍යයක් නිසා. එහෙම හදාගෙන ඇවිල්ලා තමයි දැන් මේ තත්ත්වෙ ඉන්නේ. දැන් අතරම මේ මාළු ඇති කරනවා කියන එක බොහොම සංයමයෙන් කරන්න ඕන වැඩක්. ඒ වගේම දැන් කාන්තාවකට බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. විවිධ ස්වයං රැකියාව කරන අතරතුර මේ මාළු ඇති කරන රැකියාවත් ස්වයං රැකියාවක් හැටියට හොඳ
ආදායමක් උපයා ගන්න පුළුවන් විදිහට මේක කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒක ලොකු වගකීමක් තියෙන දෙයක්. ඉතින් එවැනි දෙයකට අත ගහන්න කාන්තාවක් හැටියට ඔබට කොහොමද ශක්තිය ලැබුණේ? මගේ හස්බන්ඩ් මට ලොකු උදව්වක් වුණා. එයා තමයි මට ගොඩාක් උදව් කරන්නේ මේ තත්ත්වෙට. දැන් අද මම මේ තත්ත්වෙ ඉන්නෙත් මගේ හස්බන්ඩ් නිසා. එයාගෙන් තමයි ලොකුම සහයෝගය මට හම්බුනේ. ඇතටම වක්‍ර TV ලයිව් වැඩසටහන තුළින් මේ වගේ විසිතුරු මාළු ඇති කරන අය ළඟට ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතය ගැන ඔවුන්නේ කටයුතු ආරම්භ කරේ කොහොමද ඉදිරියට කරගෙන යන්නේ කොහොමද මේ ආදී සියලු විස්තර කතා බහ කරනවා. මොකද ඒවා ඔබට වැදගත් වෙවි. ඔබ මාළු ඇති කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එතකොට මේ මාළු වර්ග පිළිබඳව විවිධ විසිතුරු මසුන් පිළිබඳව ඔබ අවධානය යොමු කරනවා නම් ඒ ගැන තොරතුරු රැස් කරනවා නම් ඔබට අපේ මේ වැඩසටහන බෙහෙවින් වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඩිස්කස් මත්ස්‍යයා ගත්තාම මෙයාගේ තියෙනවා විවිධ වර්ග. අන්න ඒ වර්ග මොනවද? එයාලගේ වෙනස්කම් මොනවද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. කියන්නේ මම ළඟ දැන් ඉන්නවා පවුඩර් බ්ලූලා ඉන්නවා, යෙලෝ මෙලන් එක ඉන්නවා, චෙකර් බෝඩ් එක ඉන්නවා, ස්කින් ස්නේක් එක ඉන්නවා, එලෙන්කියා ඔය වගේ වැරයිටිස් ඉන්නවා. හොඳයි. ඉතින් ඒ කියන්නා වූ වර්ග මෙහිදී දැක ගන්නට හැකියාව ලැබෙනවා. අපි දැන් අර මෙතුපිය සඳහන් කළ පරිදි මේ ඩිස්කස් මත්ස්‍යයා ගැනනේ අපි ඩිස්කස් කරන්නේ. එතකොට යාගේ පියවරෙන් පියවර ජීවිතේ කොහොමද යා ඉදිරියට යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි බලමු. යතර නිර්මලා මහත්මියගේ VS ෆිෂ් ෆාම් එකේ ඉන්න වෙනත් ඩිස්කස් වර්ග මොනවද? ඒ වගේ විශේෂතා මොනවද? මේ හැම දෙයක්ම අපි දැන් කතා කරමු. අපි දැන් සූදානම් වෙන්නේ මේ ඩිස්කස් මත්ස්‍යයාගේ ජීවිත කතාව මොකක්ද කියලා ඔබට ඉදිරිපත් කරන්න. මුලින්ම අපි දැනගමු නිර්මලා මහත්මියගෙන් මේ ඩිස්කස් මත්ස්‍යයා කොච්චර විතර කාලෙකින්ද වයසකින්ද අභිජනනය සඳහා යොමු කරන්නේ? කොච්චර විතර එයාගේ ප්‍රමාණයකින්ද අඟල් ගාණක් එහෙම නැත්නම් සෙන්ටිමීටර් ගාණක් කොච්චර විතර ප්‍රමාණයකින්ද එයා අභිජනන කටයුතු සඳහා යොමු කරන්නේ කියන කාරණාව අපිට පැහැදිලි කරලා දෙන්න. මෙයාලා පරිණත වෙන්න අවුරුද්දක් වගේ කාලයක් යනවා. ඒ කාලය තුළ සෙන්ටිමීටර් 10ත් 12ත් අතර ප්‍රමාණයකින් මේගොල්ලෝ විශාල වෙන්න ඕනේ පරිණත වෙන්න. ඔව්. ඔන්න සෙන්ටිමීටර් 10ක් 12ක් විතර ප්‍රමාණයකින් වසරක විතර කාලයක් තුළ තමයි මෙයාලා පරිණත වෙන්නේ. ඊට පස්සේ තමයි මේ කට්ටිය අභිජනන කටයුතු සඳහා යොමු කරන්නේ. ඒකෙත් විශේෂ දෙයක් සිද්ධ කරනවා මේ කට්ටිය. මෙයාලගේ ගෑනු සතා එහෙම නැත්නම් මව් සත්වයා හොයාගන්නේ කොහොමද? ඒ කට්ටිය තමන්ගේ සම්බන්ධියාව ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂ දෙයක් තියෙනවා. අන්න ඒ පිළිබඳවත් අපිට පැහැදිලි කරන්න. ඩිස්කස් මත්ස්‍යන් පිළිබඳ ප්‍රවීණ වෙන්න මේගොල්ලෝ මේල් ෆීමේල් කියලා හොයන්න ඒගොල්ලන්ට පුළුවන්. මම නම් කළේ එක ටැංක් එකකට ජෝඩු 6ක් විතර දානවා. දාලා ඊට පස්සේ ඒගොල්ලෝ පිරිමි මත්ස්‍යයා විසින් තමන්ගේ සහකාරිය හොයාගත්තට පස්සේ එයාව කියන්නේ අයිනකට කරගෙන ෆීමේල්ව අනිත් අයට ඇටැක් කරනවා. එතකොට තමයි මේක කපල් එක කියන දේ කියන්නේ ජෝඩුවක් කියලා අපි ඒගොල්ලෝ අයින් කරනවා වෙනම ටැංක් එකකට. ඒ මත්ස්‍යයන් ඔක්කොම එකට දැම්මට පස්සේ තමන්ගේ ගැහණු සතාව වෙන් කර ගන්නවා එක පිරිමි සතෙක් විසින්. එතකොට දන්නවා මෙයාලා තමයි කපල් එක කියලා. එතකොට වෙන් කරගෙන ඒ සඳහා ඒ දෙන්නට අභිජනන කටයුතු සඳහා වෙනම ටැංක් එකකට දාලා ඒ දෙන්නට මේ අභිජනන කටයුතු කරන්නට අවස්ථාව සලසා දෙනවා. හොඳයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දෙන්නට අපි දානවා සමනි කෝන් එකක් කියලා. පෙලක් අය ගොඩක් අය ස්ලෝන් බටේකින් එක හදාගන්නේ. පෙලක් කෝන් එක කියලා ඒක හදන්නේ මැටි වලින්. ඒ දෙකම මම පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දෙන්න ටැංක් එකට හුරු වෙන්න ඕනේ. දැන් අපි දාන්නේ වෙනම ටැංක් එකකට නිසා ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ටැංක් එකට හුරු වුණාට පස්සේ ඒ බිත්තර ඒගොල්ලෝ මේ කෝන් එකේ අලවනවා. ඇලවීමෙන් තමයි ඒගොල්ලෝ බිත්තර දමන්නේ. ඒ කියන්නේ ගෑනු සතා බිත්තර අලවගෙන යනකොට පිරිමි සතා එයාගේ සුක්‍රාණු තරණය ඒ බිත්තර මත තවරගෙන යනවා. හොඳයි. බිත්තර දැම්මට පස්සේ පැටියෙක් එහෙම නැත්නම් තවත් සත්වයෙක් බිහි වෙන්න කොච්චර විතර කාලයක් යනවද?
බිත්තර දාලා දවස් 3න් හැච්චෙනවා. කියන්නේ බිත්තර පුපුරනවා. පුපුරලා ඊට පස්සේ ඒගොල්ලෝ බිත්තරේ කියන්නේ බිත්තරේම තමයි ඒගොල්ලෝ බිත්තරේ තියෙන ඉතුරු ටික ඒගොල්ලෝ කාලා දවස් 3ක් වගේ වැඩෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ස්විමින් කරන්න ගන්නවා. ඉස්සෙල්ලාම ටැංක් එකේ පීනන්න ගන්නවා. පීනලා දවස් 3ක් විතර ඒක තියලා ඊට පස්සේ ඒගොල්ලෝගේ මව්සත්තු දෙන්නගේ ඇඟට එනවා. ඇඟට ඇවිල්ලා මේ මව්සත්තු දෙන්න ඇඟෙන් ශ්‍රාවයක් පිට කරනවා. ඒ ශ්‍රාවය තමයි සති 2ක් 3ක් මේ මත්ස්‍යන් ආහාරයට ගන්න මත්ස්‍ය පැටව. බලන්න කොච්චර අලංකාරද. දැන් මේ බිත්තරෙන් එළියට එන පැටියා දවස් 3ක් විතර ඒ බිත්තරේ ශ්‍රාවය ආහාරයට ගනිමින් ජීවත් වෙලා ඊට පස්සේ දවස් 3කින් විතර පස්සේ දෙමව්පියන් ළඟට යනවා. දෙමව්පියෝ ළඟට ගිහිල්ලා ඒ දෙමව්පියන්ගේ ඇඟෙන් නිකුත් කරන ශ්‍රාවය ආහාරයට ගමින් ඔවුන් සමග ගැටෙමින් නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතය ආරම්භ කරන්නේ. අපිට ඒ සුන්දර දසුන් මේ වෙලාවේ දැක ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔවුන්ගේ ජීවිතය ආරම්භ කරන්නේ. ඒත් එක්කම දැන් කොච්චර විතර කාලෙකින්ද මේ මව් සත්තුන්ගෙන් මේ පැටවුන් අයින් කරන්නේ? සති 3මාරකින් 4කින් වගේ මව් සත්තුන්ගෙන් පැටවු අයින් කරනවා. අපි සාමාන්‍ය දවස් පැටවුන්ට දවස් 14න් වගේ 14න් 15 පැටවුන්ට අපි කෑම බ්‍රයින්ෂිම් දීලා ඒගොල්ලෝ පුරුදු කරනවා කෑම වලට. ඊට පස්සේ සති 3මාරකින් වගේ තමයි අපි මව් සත්තුන්ගෙන් පැටවු වෙන් කරගන්නවා. මෙයාලගේ මේ බ්‍රීඩින් කාලයේදී මෙයාලට අපි වෙනම ආහාර දෙනවද? කොහොමද අපි ජලය ඒ කට්ටියට ලබා දෙන්නේ? pH අගය මොන වගේ තත්වයකද පවත්වා ගන්න ඕනේ? මෙන්න මේ විස්තර ටිකක් මට කියන්නකෝ. ඩිස්කස් මත්ස්‍යයට pH අගය 5-7 අතර තියෙන්න ඕනේ pH අගය. ඒ වගේම ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ටැංක් එකේ අපි වතුර අනිවාර්යයෙන්ම දවස ගන්න. මොකද මම මේගොල්ලන්ට දෙන්නේ බීෆ් ෆාට් එක. බීෆ් ෆාට් එක දෙන නිසා අනිවාර්යයෙන්ම මම මේ ටැංක් වල දවස ගානේ මම වතුර අස් කරනවා. මම දාන්නේ නම් ටැප් වතුර. දවස ගානේ අස් කරනකොට මම බ්ලීඩින් ටැංක් වල දවසක් කරලා දවසක් වතුර අස් කරන්නේ. බිත්තර දාලා තියෙනවා නම් මම වතුර අස් කරන්නේ නැහැ. මේගොල්ලන්ට බ්ලීඩින් සත්තුන්ට මම දවසට දෙසරයක් වගේ තමයි කන්න දෙන්නේ. බිත්තර දාලා තියෙනකොට මම සාමාන්‍යයෙන් දවසක් විතර කෑම දෙන්නේ නැහැ. මොකද ටැංක් එකේ මට වතුර අස් කරන්න අපහසු නිසා. මේගොල්ලන් ඉතින් එහෙම තමයි මම ගොඩක්ම රැක බලාගන්නේ. එයාලගේ බිත්තර ආහාරයට ගන්න නැද්ද? ගන්න සත්තු ඉන්නවා. ඒ ගන්න අවස්ථාවලදී ගොඩක් අය දැන් මගේ මව් සත්තු නම් බිත්තර තාම ආහාරයට ගන්නෙ නැහැ. සමහර වෙලාවට මේගොල්ලන්ට දේශගුණය වෙනස් වීම නිසා බිත්තර පුස්සල්ලන්න පුළුවන්. ඒ පුස්සල්ලනකොට කියන්නේ ඒගොල්ලන්ට මේ බිත්තර වලින් ඒගොල්ලන්ට අවශ්‍ය පැටවු ප්‍රමාණය ගන්න බෑ කියලා හිතුනොත් මේගොල්ලන් බිත්තර කනවා. කාලා ආයෙත් සතියකින් මේගොල්ලන් ආයෙත් නැවතත් බිත්තර දමනවා. පෙලක් සත්තු ඉන්නවා බිත්තර කන සතුන්. ඒ නිසා මේ ගොඩක් අය මේවට මේ කෝන් එකට දැලක් භාවිතා කරනවා. මගේ නම් එහෙම තාම ප්‍රශ්නයක් වෙලා නැහැ. හරියට දරුවෙක් හදා වඩා ගන්නවා වගේම තමයි මේ කටයුත්තත් කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒත් එක මම දැනගන්න කැමතියි මේ සඳහා අපි මේ ටැංකිය මොන වගේ ප්‍රමාණයකින්ද සකස් කරගන්න ඕන? 2.2 වගේ ටැංක් ගන්න. ගොඩක් ටිකක් උස තියෙන්න ඕනේ බ්ලීඩින් ටැංක් වල. මොකද ඒගොල්ලොන් අර බිත්තර අලවන ක්‍රමයට ඒගොල්ලොන් යන්නේ උඩ අතට ඒගොල්ලොන් පීනලා බිත්තර අලවන්නේ. ඒ නිසා අපි ටැංක් එක උස තියෙන්න ඕනේ. මීළඟට දැනගන්න කැමති දැන් සති 3මාරක් විතර තමයි මෙයාලා ඉන්නවා කිව්වේ අම්මලත් එක්ක. එතකොට මේ සති 3මාරට වැඩිය ඇයි අපි තියන්න හොඳ නැත්තේ? මොකද මේ මත්ස්‍ය කියන්නේ මව්සත්තු දෙන්නගේ මේගොල්ලොන් කන්නේ ඇඟේ පිට වෙන ශ්‍රාවය. ඉතින් ගොඩක් මේ මව්සත්තු දෙන්නට ඩැමේජ් වෙනවා. ගොඩක් මේ පැටව මව්සත්තු දෙන්නත් එක්ක තිබ්බොත් මොකද අනිවාර්යයෙන්ම මේගොල්ලොන්ගේ ඇඟවල් තුවාල වෙනවා. දැන් සති 3මාරෙන් පස්සේ අපි වෙනම ටැංකියකට ඒ කට්ටියව දාලා ඊට පස්සේ අපි මොකද කරන්නේ මෙයාලා ඇති දෙඩි කරගන්න? බ්‍රයින්ෂිම් ඉස්සලාම අපි බ්‍රයින්ෂිම් දීලා මම පුරුදු කරනවා. කොහොමත් මේගොල්ලෝ මම මව් සත්තුන්ට කෑම දානකොට පැටවුනුත් බීෆ් ෆාට් කියන්නේ බීෆ් ෆාට් දානකොට පැටවුනුත් ඒ කෑම එක කොටලා කන්න හුරු වෙලා එතකොට ඉන්නේ. එතකොට බ්‍රයින්ෂිම් එක්කම මම බීෆ් ෆාට් එකත් මේගොල්ලන්ට පුරුදු කරනවා කෑම සඳහා. හොඳයි දැන් ඔය සති 3මාරක් විතර වෙනකොට අපේ ඩිස්කස් කොච්චර විතර ප්‍රමාණකින් විශාල වෙලාද? සෙන්ටිමීටරයක් විතර ලොකු වෙලා. ඉතින් සති 3මාරෙන් පස්සේ අපි මෙයාලා වෙන් කරනවා. ඊට පස්සේ මෙයාලට අවශ්‍ය ආහාර දීලා ඒ කට්ටියව ඇති දෙඩි කරන්නට
හැකියාව තියෙනවා. ඒත් එකම නිර්මලා මහත්මිය මම දැනගන්න කැමතියි දැන් මෙයාලා දැන් වෙනත් කෙනෙකුට අපි ඇති කරන්න දෙනවා නම් අලෙවිය සඳහා අපි යොමු කරනවා නම් ඒ කොයි කාලේ වගේද මෙයාලා යොදාගන්නේ ඒ සඳහා? සාමාන්‍ය සෙන්ටිමීටර් 1.5 දෙනවා 2 දෙනවා. කියන්නේ එක ඒගොල්ලෝගේ කැමැත්ත අනුව තමයි පැටව ගෙනියන්නේ. දැන් සාමාන්‍යයෙන් මෙයාලගේ මිල ගණන් කොහොමද තීරණය වන්නේ? එක කියන්නේ එක වැරයිටිස් වලට අනුව මිල ගණන් වෙනස් වෙනවා. ඒ වගේම මාළුවාගේ ක්වොලිටි එක අනුවත් මිල වෙනස් වෙනවා. දැන් මේ ක්වොලිටි එක කියලා කිව්වේ මොන වගේ දෙයක්ද? ඒ කියන්නේ මත්ස්‍යයා මව්සත්තු දෙන්න නිරෝගිමත් වගේම කියන්නේ හොඳම මව්සත්තු දෙන්නෙක් නම් ඒකේ මිල වැඩි වෙනවා. මේ බීඩින්ග්ස් වලට දැම්මට පස්සේ එක වැරකට අපිට පැටව කී දිනක් විතර බිහි කරගන්න හැකියාව තියෙනවද? සාමාන්‍යයෙන් 150 200ත් අතර පැටව ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු සෙන්ටිමීටර් 3ක් විතර නැත්නම් 4ක් විතර ලොකු වෙනකොට කීයකට විතර අලෙවි කරන්න හැකියාව තියෙනවද ඒක සතෙක්? 350ත් 400ත් අතර එක වැරයිටිස් අනුව එක වෙනස් වෙනවා. සාමාන්‍ය 500ත් 10ත් අතර මිල ගණනුත් යනවා. සාමාන්‍යයෙන් මේගොල්ලෝ සෙන්ටිමීටර් 5 පැන්නහම තමයි ගොඩක් ලොකු මිලකට අලෙවි කරන්න පුළුවන්. සාමාන්‍ය සෙන්ටිමීටර් 1.5 3 4 කියන්නේ ඒගොල්ලන්ට ඉක්මනට ලෙඩ හැදෙනවා. ලෙඩ වෙන වයස නිසා ගොඩක් කට්ටිය ගන්න අකමැති. අර සෙන්ටිමීටර් 4.5 5 වෙනකොට කට්ටිය ගන්න කැමති. මොකද ඒගොල්ලන් එතකොට හැදෙන වයස් සීමාව නිසා මේගොල්ලන්ට එච්චර ලෙඩ හැදීම අඩුයි. තවත් කාරණා කිහිපයක් මට දැනගන්න අවශ්‍යයි. දැන් අපි මේ කට්ටිය බ්‍රීඩින් වලට දැම්මට පස්සේ මේ කට්ටියට දෙන ආහාර රටාව මොන වගේද? ඒත් එක්කම මෙයාලට අපි පණු බෙහෙත් දෙන්න අවශ්‍යද? ඒවා කොහොමද දෙන්න ඕන? අන්න ඒ කාරණා ටිකත් අපි දැනගන්න කැමතියි. මම නම් මගේ සතුන්ට දෙන්නේ ෆ්ලැජින් දෙන්නේ. දවස් 5ක් වගේ මම ට්‍රීට්මන්ට් එක කරනවා. මෙයාලා ගොඩක් අඳුරගන්නේ අපි පණුව අමාරුවක් තියෙනවා කියන දේ. මේගොල්ලන් සුදු පාටට ජරාව කරනවා. ඒ වගේම කෑම ඒගොල්ලන් ප්‍රතික්ෂේප කරනවා මේ මත්සුන් විසින්ම. ඉතින් එතකොට දැනගන්න ඕනේ අපි පණු මේ ලෙඩේ ඇති වෙන්න කලින් අපි මේගොල්ලන්ට පණු බෙහෙත් දීලා මේගොල්ලන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. හැදුනට පස්සේ මම දවස් 5ක ට්‍රීට්මන්ට් එකක් කරනවා ෆ්ලැජින්. ඊට කලින් මම මේගොල්ලන්ට කෑම වලට මිශ්‍ර කරලා තමයි පණු බෙහෙත් දෙන්නේ. හැදෙන්න කලින් මම සාමාන්‍ය මාස 2කට සැරයක් මම මේගොල්ලන්ට ෆ්ලැජින් ට්‍රීට්මන්ට් එක කරනවා. සුදු පාටට මේගොල්ලන් ජරාව කරන්න ගත්තට පස්සේ මම ටැංක් එකට තමයි ෆ්ලැජින් කුඩු කරලා දාන්නේ. ඒකෙන් ඇත්තටම මම මගේ අත්දැකීමත් එක්ක මම දවස් 3න් 4න් මේගොල්ලොන්ගේ ජරාව දානේ කල එක වෙනස් කරගන්නවා වගේ මේගොල්ලොන්ගේ කෑමත් රුචියත් වැඩි වෙනවා. එතකොට දැන් ආහාර රටාව මොන වගේද ඒ කට්ටියගේ? බීෆ් ෆාට් එක තමයි මම දෙන්නේ ආහාරය සඳහා. වෙන කිසිම දෙයක් මම පාවිච්චි කරන්නේ. මොකද බීෆ් ෆාට් එක දෙන්නේ බීෆ් ෆාට් එකේ මාළුවාගේ කල එක වගේම ඒගොල්ලොන්ගේ වැඩිම වුණත් ගොඩක් මම අත්දැකීමෙන් දන්නා බීෆ් ෆාට් එකෙන් කියන්නේ වැඩි කියන දේ. ඔව් එතකොට මේ දැන් ඔය කල එක ගැන කතා කරපුවාම මේ මෙයාලගේ මේ වර්ණය ඉතාමත් වෙනස් වෙනවා. ඉන්න පරිසරය අනුව ඉක්මනට මේ වර්ණය වෙනස් වෙනවා. ඒකට ගොඩක් හේතු බලපානවා කියලාත් මම අහලා තිනවා. මොන වගේ හේතුද බලපාන්නේ? මේගොල්ලෝගේ කල එක වෙනස් වෙන්න හේතුවක් වෙනවා. එකක් වතුරේ ක්වොලිටිය නැති වුනහම මේගොල්ලෝ ඉක්මනට කල එක වෙනස් කරගන්නවා. වතුර එක වෙනස් වෙනකොට කියන්නේ ඒගොල්ලන්ට වතුර එක හොඳ නැහැ කියලා හිතෙනකොට ඒගොල්ලන් කල එක වෙනස් කරනවා. කියන්නේ වර්ණය වෙනස් කරනවා. මේ වගේ දැන් පවුඩර් බ්ලූලා එහෙම තනිකර කළු පාට වර්ණයක් ගන්නවා. මේගොල්ලන්ගේ වතුරේ වෙනස්කම් සිද්ධ වෙනකොට ගොඩක්ම ක්ලෝරින් ගතිය වැඩි වෙනකොට මත්ස්‍ය වෙනස් වෙනවා. වතුරේ තියෙන pH අගය වෙනස් වෙනකොට මත්ස්‍ය වෙනස් වෙනවා. ඒ වගේ විවිධ ක්‍රම තියෙනවා. දැන් ඔය මේ පණු බෙහෙත් දෙන කාලේදී කෑම වෙනසක් නැතුව ඒ විදිහටම දෙනවද? එහෙම නැත්නම් එක වේලක් නොදී ඉන්නවද මේ වගේ? ඊට පස්සේ මේ ටැංකියේ වතුර අඩු කරනවද? මෙන්න මේ විස්තර මොනවද? ටැංකි කියන මම වතුර අඩු කරනවා. සාමාන්‍ය ක්‍රම දෙකක් තියෙනවානේ. මම දැන් සාමාන්‍ය මේගොල්ලන්ට පණුව අමාරුව එන්න කලින් මම ට්‍රීට්මන්ට් එක කරනවා. එතකොට මම කෑමත් එක්ක මික්ස් කරලා දෙන්නේ. ඒගොල්ලන් චුට්ටක් බඩගින්නේ තියලා මම ඒක දෙන්නේ. සාමාන්‍ය මේගොල්ලන්ට අසනීපේ වුණාට පස්සේ නම් වතුර මම ටැංක් එකෙන් භාගයක් අස් කරනවා. අස් කරලා පළවෙනි දවසේ ට්‍රීට්මන්ට් එක කරලා දෙවෙනි දවසේ කරන්න ටැංක් එකෙන් වතුර දැන් භාගයක් අස් කරා නම් මම තව භාගයක් වතුර තව භාගයක් අයින් කරලා ඒ භාගයට වතුර පුරවලා තමයි මම
දෙවෙනි දවසේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. එහෙම කරලා තමයි මම මේගොල්ලෝ බලාගන්නේ. පැටව් අවදියේ සති 3මාරක් දක්වා කාලය අපි කතා බහ කරා. දැන් අපි සූදානම් වෙන්නේ ඉන් ඉදිරියට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඔබට පැහැදිලි කරන්න. හොඳයි දැන් ඔන්න අපේ ඩිස්කස්ලට සති 3මාරක් වෙලා. එයාලාගේ දෙමව්පියන්ගෙන් වෙනත් තැනකට වෙනම ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දීලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මෙයාලා ටිකෙන් ටික වෙළඳපොළ වටිනාකම ඇති කර ගන්නවා. ඊට පස්සේ වෙළඳපොළට යනවා. දැන් සාමාන්‍යයෙන් වෙළඳපොළට නිකුත් කරන්නේ මොන වගේ වයසේදීද මෙයාලා? ඩිස්කස් මසුන් හදලා පුරුදු අය සාමාන්‍යයෙන් සති 3න් 4න් පැටව් අරයි යනවා. පුරුදු නැති කෙනෙක් තමයි සාමාන්‍ය සෙන්ටිමීටර් 4-5 වගේ අරයි යන්නේ. සාමාන්‍යයෙන් මේ ඩිස්කස් එක්කෙනෙක් සෙන්ටිමීටර් 5ක් විතර වෙන්න කොච්චර කාලයක් යනවද? මාස 3ක් විතර යනවා. මෙයාලගේ මේ කලර් එක එහෙම නැත්නම් පාට ඉක්මනින් වැඩෙනවද? කොයි විතර කාලෙදිද මේ පාට ඇති වෙන්නේ? එතකොට මේ පාට වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේකත් කියන්නකෝ. සාමාන්‍ය සෙන්ටිමීටර් 5 විතර වෙනකොට මෙයාලගේ කලර්ස් එක එනවා. කලර් ෆීඩ් දෙන අය ඉන්නවා. මම මගේ සතුන්ට කලර් ෆීඩ් දෙන්නේ නැහැ. මං කෑමෙන්ම තමයි මේගොල්ලෝගේ කලර් එක අරන් තියෙන්නේ. එතකොට දැන් මෙයාලා ඇති දැඩි කරලා මෙයාලා යනවා වෙළඳපොළට ගිහිල්ලා යම්කිසි ගෙදරකට ගියාට පස්සේ එයාලට දිගටම බීෆ් හාට් මේ ආහාරයම දෙන්න ඕනද? එහෙම නැත්නම් එයාලා කැමති එකක් දෙන්න පුළුවන්ද? එහෙම වෙනස් කරගන්න හැකියාව තියෙනවද? බීෆ් හාට් එකට අවුරුදු චිකන් හාට් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඇක්වේරියම් වල මේ ඩිස්කස් වලට වෙනම තියෙන පැලට් වර්ග ඒවා අරගෙන මේගොල්ලන්ට දෙන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න කැමති දැන් මෙයාලව දේශීය වෙළඳපොළට විතරද යොමු කරන්නේ? එහෙම නැත්නම් විදේශීය වෙළඳපොළට යොමු කරන්න අදහසක් තියනවාද? යොමු කරලා තියනවාද? අවශ්‍ය පහසුකම් ටික තියනවාද? මෙන්න මේ විස්තර ටිකකුත් අපිට කියන්නකෝ. විදේශීය වෙළඳපොළ කියන්නේ මගෙන් ඇවිල්ලා අරයි යනවා සෙන්ටිමීටර් 5 වෙනකොට. ඒ වගේ මම කස්ටමර්ස් දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා මගෙන් ඇවිල්ලා අරයි යනවා විදේශීය වෙළඳපොළට නිකුත් කරන්න. ඒ වගේම මම දේශීය වෙළඳපොළටත් ඉදිරිපත් කරනවා. දේශීය වෙළඳපොළට විතරක් නෙවෙයි මේ VN ෆිෂ් ෆාම් එකෙන් ඩිස්කස්ලා යන්නේ. එයාලා පිටරටත් යනවා. ඔන්න පිටරටත් ඉන්නවා. දැනටත් දේශීය වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා මේ ස්ථානයේ මේ ඉන්න සත්වයින්ට. ඒ නිසා ඔබටත් ඩිස්කස් සුරතල් මත්ස්‍යයන් අවශ්‍ය නම් මෙන්න එන්න මේ බොහොම ළඟයි කොළඹට තදාසන්න ප්‍රදේශයක මේ බියගමට ආසන්න ඒ වගේම දෙල්ගොඩට ආසන්න ප්‍රදේශයක තමයි තියෙන්නේ. ඇමතුමක් ලබා දීලා සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය ඒ සුරතල් මත්ස්‍යයන් ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා. නිර්මලා මහත්මිය අපිට මුලින්ම සඳහන් කළා ඇය රැකියාවක් කරමින් හිටියේ. ඊට පස්සේ රැකියාව අතහැරලා ගෙදර නතර වුණා. ඊට පස්සේ ගෙදර ඉන්න ගමන් තමන්ගේ ස්වාමියා ආශා කරන කැමැත්ත දක්වන ක්ෂේත්‍රයක් තමයි මේ විසිතුරු මසුන් නැති කරන එක. ඉතින් ඒ සඳහා යොමු වුණා. ගෙදර ටැංකියක් තිබුණා. ඒක දැකලා ඔවුන්ට සත්කාර කරලා තමයි මේ අදහස ආවේ කියලා. දැන් ඇත්තටම මේ රැකියාවත් නැහැ. එතකොට ගෙදර ඉන්න ගමන් ස්වයං රැකියාවක් හැටියට තමයි මේක ආරම්භ වෙන්නේ. කොහොම ආදායමක් ලැබෙනවද? දැනට මට එක මාසයක් ගානේ නම් හිම ආදායමක් තාමත් නැහැ. මම ඒ වුණාට මේ වෙනකොට ලක්ෂ 2ක් විතර ආදායමක් අරන් තියෙනවා මේ මත්ස්‍යයෙන්. ඒ කියන්නේ මේ ස්ථීර මාසික ආදායමක් මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් මාස 2-3ක් ඇතුළත ලක්ෂ 2-3ක් හොයාගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඔබතුමිය විතරක් නෙවෙයි පවුලේ තමන්ගේ ස්වාමි පුරුෂයා දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මේ අයගෙත් සහයෝගය ලැබෙන්න ඕන. ඉතින් කොහොමද මේ පැත්ත? මට හස්බන්ඩ් ගෙනුයි පුතාලා දෙන්නෙක්ගෙන උදව් ගොඩක් ලැබෙනවා. මොකද ලොකු පුතා නැහැ ගෙදර. අනේ පොඩි දෙන්නගෙන් නම් ලොකුම උදව්වක් හම්බ වෙනවා. ඒ උදව්ත් එක්ක තමයි මම මේ තැන මම ඉන්නේ. කාන්තාවක් හැටියට තමන්ට හැකි අයුරින් දේශීය ආර්ථිකයට යම් සහයෝගයක් දෙන්න හැකියාව ලැබෙනවා. දේශීය ආර්ථිකයට විතරක් නෙවෙයි තමන්ගේ පවුලේ කුටුම්බයේ ආර්ථිකයට ශක්තියක් වෙන්න පුළුවන්ද කියලා හොයලා බලලා ඒ සඳහා මාර්ගයක් හොයාගෙන මේ විසිතුරු මසුන් ඇති කරමින් ඔවුන්ට සත්කාර කරමින් ඔවුන් අලෙවි කරමින් යම් කිසි ආදායමක් උපයා ගන්න ඔබතුමිය උත්සාහ කරනවා. ඉතින් අපේ රටේ කාන්තාවන්ට පණිවිඩයක් දෙන්න ඇති ඔබතුමියට මොකක්ද? ලංකාව කියන්නේ ඇත්තම කුඩා රටක් වුණාට ඒ රටේ හැම පැත්තෙම අපිට තියෙන හැම සැප සම්පතක්ම. ඒ නිසා කාන්තාවක් ඇත්තටම රටකට යනවා කියන්නේ දැන් අද ගොඩාක් කාන්තාව රට යන්න ගොඩක් උත්සාහ කරන්නේ. ඒ අතර බලනකොට අපි රට ගිහින් සල්ලි හොයාගෙන ආවත් අපේ පවුල ප්‍රශ්නත් දරුවන්ගේ අධ්‍යාපනයත් දෙකම කඩා කප්පල් වෙනවා. ඒ වගේම මම නම් කියන්නේ මේ වගේ දෙයකට යොමු වෙලා
තමන්ගේ පවුලත් රැකගෙන දරුවන්ගේ අධ්‍යාපනයෙන් රටට වැඩදායක පුද්ගලයන් බිහි කරන්න පුළුවන්. ඇත්තම මේ වගේ දෙයකට කාන්තාවන් යොමු වුණොත් මම නම් කියන්නේ මත්ස්‍යම විතරක් නෙමේ විවිධ ශේෂ්ත්‍ර වලින් තියෙනවා ස්වයං රැකියා. ඒ දෙයක් කරලා කාන්තාවන්ට අවංකවම නැගිට ගන්න පුළුවන්. මොකද කාන්තාවක් කියන්නේ ගොඩක් ශක්තිමත් ගැහැණියක්. ඒ නිසා මේ වගේ දෙයකට පෙළඹිලා තමන්ගේ ජීවිතයේ ආර්ථික මට්ටම නගා ගන්න ගොඩක්ම පුළුවන්. හොඳයි. හිත ඇත්නම් පත කුඩාද කියලා කියනවනේ. දෙයක් කරන්න හිත තිබුණා නම් ඇති. මම මේ දේ කරනවයි කියලා හිතුවොත් ඒ දේ කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ බව අපිට ක්‍රියාවෙන්ම ඔප්පු කරලා දීලා තියෙනවා නිර්මලා මහත්මිය. VN ෆිෂ් ෆාම් එකට ඇවිල්ලා අපිට ඩිස්කස් මාළුව ටිකක් ගන්න එහෙම නැත්නම් විසිතුරු මත්ස්‍යයන් ටිකක් ගන්න අවශ්‍ය වුණොත් එහෙම දුරකථන ඇමතුමක් ලබා දීලා එන්න අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් කතා කරන්න ඕනේ කාටද කොහොමද කරෙන්න ඕනේ කියන විස්තරිත පොඩ්ඩක් කියමු නේද? මගේ ෆෝන් නම්බර් එක 076යි 32යි 77යි 544 076යි 32යි 77යි 544 ෆිෂ් ෆාම් එකට එනවනම් දුරකථන ඇමතුමක් ලබා දෙන්න 076යි 32යි 77යි 544 කියන දුරකථන අංකයට. ඉතින් දුරකථන අංකය සඳහන් කරාට හැම දෙයකටම කතා කරන්න යන්න උත්සාහ කරන්න එපා. ඔබට මේ විසිතුරු මත්ස්‍යන් මිලදී ගන්නට අවශ්‍ය නම් පමණක් ඇමතුමක් ලබා දෙන්න. මොකද කාර්ය බහුලයි නිරන්තරයෙන්ම මේ අය ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ. මෙයාලා ගැන බලන්න ඕනේ. ඒ නිසා බොහෝ විට දුරකථනය සඳහා ප්‍රතිචාර දක්වන්න බැරි වෙයි. ඒ නිසා ඔබට අවශ්‍ය නම් පමණක් මත්ස්‍යයන් මිලදී ගන්නට ඒ සඳහා ඇමතුමක් ලබා දෙන්න කියලා අපි බොහොම කාරුණික ඉල්ලීමක් කරමින් අදට වක්‍ර ලයිෆ් තුලින් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් අපි තවත් දවසක මේ වගේම මත්ස්‍යයන් නැති කරන විසිතුරු මසුන් නැති කරන අපේ පිරිස හොයාගෙන යන්නට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔවුන්ගේ ජීවිතය ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මත්ස්‍යයන්ගේ තියෙන විශේෂතා ඔවුන් නැති කරන්නේ කොහොමද? ඒ සඳහා විශේෂ වෙච්ච දේවල් මොනවද? මේ හැම දෙයක්ම කතා බහ කරන්න සූදානම් තවත් දවසක ඔබ හා සම්මුඛ වෙලා. ඉතින් අදට සමගෙන යන්නට අවසර ලබා දෙන්න නිෂ්පාදන සහාය ලබා දුන්න හැම දිනාටම බෙහෙවින්ම ස්තුතියි කියන ගමන් මෙතෙක් වෙලා වක්‍ර TV වක්‍ර ලයිෆ් වැඩසටහන නරඹපු ඔබටත් බෙහෙවින්ම ස්තුතියි කියන ගමන් සමුගන්නවා. ආයුෂ බොහෝ වේවා.